එතකොට අද අපි කතා කරන්නේ වෝල්ටීයතාවයන් අඩු හෝ වැඩි කරන උපකරණයක් ගැන. වෝල්ටීයතාවයන් අඩු හෝ වැඩි කරන උපකරණයක් ගැන. හරි. මේ උපකරණය අපි හඳුන්වනවා පරිණාමක කියලා. හැබැයි මේකේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් වැඩි අගයක් ඉඳන් අඩු අගයක් දක්වා ගෙන යන්නත් පුළුවන්. අඩු අගයක ඉඳන් වැඩි අගයක් දක්වාත් වැඩි අගයක ඉඳන් අඩු අගයක් දක්වාත් ගෙන එන්න පුළුවන්. ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක්. හරි. මොකද්ද ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් කියන එක අපි කලින් කතා කරලා තියෙනවා. හරි. එහෙනම් ලියන්න මාතෘකාව පරිණාමක ට්‍රාන්ස්ෆෝමර්ස් පරිණාමක ට්‍රාන්ස්ෆෝමර්ස් පරිණාමක හරි ලියන්න මෙහෙම ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් යම් අගයකින් වෙනස් කිරීමට ඒ කියන්නේ අඩු කරන්නත් පුළුවන් වැඩි කරන්නත් පුළුවන් යම් අගයකින් වෙනස් කිරීමට පරිණාමක භාවිතා කරයි ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් යම් අගයකින් වෙනස් කිරීමට පරිණාමක භාවිතා කරයි පරිණාමක භාවිතා කරයි හරි එතකොට මේකෙදී වෝල්ටීයතාවයේ සංඛ්‍යාතයට කිසිම වෙනසක් වෙන්නේ නැහැ සංඛ්‍යාතයේ කිසිම විදිහකින් වෙනස් වෙන්නේ නැහැ හැබැයි එක්ක වෝල්ටීයතාව අඩු වෙන්න පුළුවන් නැත්නම් වෝල්ටීයතාව වැඩි වෙන්න පුළුවන් ලියනවා එහෙම මෙහිදී සංඛ්‍යාතයේ වෙනස් වීමක් සිදු නොවේ සංඛ්‍යාතයේ වෙනස් වීමක් සිදු නොවේ සංඛ්‍යාතයේ වෙනස් වීමක් සිදු නොවේ හරි මේකේ තියෙනවා පුතේ මෘදු යකඩ මාධ්‍යයක් මේ විදිහට මෘදු යකඩ මාධ්‍යයක් ආස්තරණය කරලා තියෙනවා එකිනෙකින් සන්නායකව වෙන පරිදි මේ විදිහට තුනී තහඩු වලින් කොහොම ආස්තරණය කරලා තියෙනවා තුනී තහඩු වලින් ආස්තරණය කරලා තියෙනවා ඔය විදිහට ඔය විදිහට තුනී තහඩු වලින් ආස්තරණය කරලා තියෙනවා හරි තුනී තහඩු තියෙනවා ඔය තුනී තහඩු වටා සන්නායක දඟරයක් ඔතලා තියෙනවා කම්බි දඟරයක් කොහොම ඔතලා තියෙනවා හරි කම්බි දඟරයක් ඔතලා තියෙනවා මේ විදිහට කම්බි දඟරයක් ඔතලා තියෙනවා මෙන්න මේ පැත්තෙත් කම්බි තියෙනවා මේ පැත්තෙත් කම්බි දඟරයක් ඔතලා තියෙනවා කම්බි දඟරයක් ඔතලා තියෙනවා හරි ඉස්සලා මේකට අපි කියන මෘදු ආස්තරණය කරන ලද මාධ්‍යයක් කියලා ආස්තරණය කරන ලද මාධ්‍යයක් කියලා කියනවා මෙන්න මේක තමයි ඉන්පුට් එක මේකට අපි ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් දෙනවා ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් දෙනවා ඔන්න ඒ විදිහට මේක තමයි ඉන්පුට් එක හරි අපි මේක ඉස්සෙල්ලා ඇඳගෙන ඉමු ලියන්නකො මෙහෙම ඊට කලින් ලියන්න මෙහෙම මෘදු යකඩ පතුරු වලින් සැකසූ මෘදු යකඩ පතුරු වලින් සැකසූ මාධ්‍යයක් තුල
ඔතන ලද ඔතන ලද ඔතන ලද කම්බි දඟර දෙකකින් මෙය සමන්විත වේ. ඔතන ලද කම්බි දඟර දෙකකින් මෙය සමන්විත වේ. හරි. ඔක ඇඳ ගන්නකෝ. කම්බි දඟර දෙකක් ඔය වගේ ඔතලා තියෙනවා. හරි. ඇඳ ගන්නකො. මේක අපි හඳුන්වනවා ප්‍රාථමික දඟරය කියලා. ප්‍රාථමික දඟරයෙන් දෙන වෝල්ටීයතාව 1 කියලා ගන්නවා. දඟරය තුලින් අවුට්පුට් එක තමයි ද්විතීයික දඟරය. තුලින් තමා වෝල්ටීයතාව එළියට ගන්නේ ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාව. ඒක අපි V2 කියලා ගමු. V2 කියලා ගමු. හරි. මෙන්න මේකේ තියෙන පොටවල් ගණන. පොතලා තියෙන පොටවල් ගණන N1 කියලා ගමු. N2 කියලා ගමු ද්විතීයික දඟරයේ පොටවල් ගණන. ද්විතීයික දඟරයේ පොටවල් ගණන N2 කියලා ගමු. අපි ඒක පහලින් ලියමු. N1 ප්‍රාථමික දඟරයේ පොටවල් ගණන N2 ද්විතීයික දඟරයේ පොටවල් ගණන N2 ද්විතීයික දඟරයේ පොටවල්. හරි. N1 ප්‍රාථමික දඟරයේ පොටවල් ගණන N2 ද්විතීයික දඟරයේ පොටවල් ගණන. ඔය විදිහට. හරි. මේ තියෙන්නේ ආස්තරණය කරන මේ තීරු විදියට ආස්තර විදියට තියෙන තහඩු ආස්තරණය කරන ලද. ඇයි මේ තීරු විදියට දාන්නේ? තනි ක්‍රියාවක් විදියට දාන්න පුළුවන්. ඒකට හේතුවක් තියෙනවා මම ඒක පස්සේ පැහැදිලි කරන්නම්. ආස්තරණය කරන ලද මෘදු යකඩ මාධ්‍ය ආස්තරණය කරන ලද මෘදු යකඩ මාධ්‍ය ඔය විදියට තියෙනවා. හරි. ඒකත් නම් කරගන්න. ඒකට පහලින් ලියා ගන්න N1 කියන්නේ ප්‍රාථමික දඟරයේ පොටවල් ගණන N2 කියන්නේ ද්විතීයික දඟරයේ පොටවල් ගණන. දැන් මෙන්න මේ පරිවර්තයේ ධාරාවක් යනවා කියලා හිතන්න. මෙහෙම ධාරාව. හරි. මෙහෙන් එනවා. මෙහෙම එනවා ධාරාව. මෙහෙම එනවා ධාරාව. මෙහෙම. ඒතර මේ ධාරාවක් යනකොට පරිවර්තයේ චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. මේ විදිහට කුඩුවක ධාරාවක් යනකොට චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. චුම්බක ශ්‍රාව රේඛා ඔන්න ඔය විදිහට පිහිටනවා. චුම්බක ශ්‍රාව රේඛා ඔය විදිහට පිහිටනවා. ඔය විදිහට. හරි. චුම්බක ශ්‍රාව රේඛා ඔය විදිහට පිහිටනවා. මෙන්න මේ ශ්‍රාව රේඛා මෙන්න මේ කොයිල් ශ්‍රාව රේඛා වලින් යම් කොටසක් හැම එකක්ම නෙවෙයි යම් කොටසක් හරි මෙන්න මේ ද්විතීයිකයේ දඟරේ හරහා යනවා. ඔන්න පුඩුවක් තුලින් චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. හරි. හැබැයි මේක විචලනය වන චුම්බක ක්ෂේත්‍රයක්. හේතුව මෙතන තියෙන ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක්. ඒතකොට ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාව කාලයත් එක්ක ওই විදිහට වෙනස් වෙනවා. වෝල්ටීයතාව වෙනස් වෙනකොට පරිපතේ ගලන ධාරාව සැරින් සැරේ වෙනස් වෙනවා. සැරින් සැරේ වෙනස් වෙනකොට දැන් මේ එක්ක චුම්බක ක්ෂේත්‍රයේ දිශාව මාරු වෙනවා. වෝල්ටීයතාව
දිශාව වෙනස් වෙනකොට දිශාව වෙනස් වෙනවා, අගයන් වෙනස් වෙනවා. එහෙනම් මේක චුම්බකිත හා විචුම්බකිත චුම්බක ක්ෂේත්‍රය ඇති වෙනවා, නැති වෙනවා, අඩු වෙනවා, වැඩි වෙනවා. ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රය විචලනය වෙනවා. මේකට මේ පුඩුව කැමති නෑ. මේ චුම්බක ක්ෂේත්‍රය වැඩි වෙනකොට ඊට ප්‍රතිවිරුද්ධ වෙන විදිහට ධාරාවක් මේකේ ප්‍රේරණය. මෙතන මේ ප්‍රතිවිරුද්ධ වෙන විදිහට ධාරාව ප්‍රේරණය කරනවා. මෙයා විකර්ෂණය කරන විදිහට. එතකොට මේ ආකර්ෂණය කරන විදිහට ධාරාවක් ප්‍රේරණය වෙනවා. හරි. මේ පැත්තට වැඩි වෙනවා කියලා හිතන්න. ඒකට කැමති නෑ මේ දඟරේ. පුඩුව කැමති නෑ. ලෙන්ස්ගේ නියමය සහ ෆැරඩේගේ නියමය ඇසුරින් අපිට දිශාව සහ විශාලත්වය තීරණය කරන්න පුළුවන්. හරි. මේ විදිහට මේකේ ධාරාවක් ප්‍රේරණය වෙනවා. දෙන්න වැඩි වෙනවා නම් ඒකට පුඩුව කැමති නෑ. පුඩුව එන්ද්‍රවයක් මෙහෙට ඇති කරනවා මෙයා විකර්ෂණය වෙන විදිහට. ධාරාවක් ගලනවා මේ විදිහට. ඔය විදිහට. මේකේ ධාරාවක් ගලන්න පටන් ගන්නවා. එහෙනම් ප්‍රාථමික දඟරේ ධාරාවක් ගලනකොට එතන චුම්බක ක්ෂේත්‍රයක් ජනිත වෙනවා. ඒ ජනිත වන චුම්බක ක්ෂේත්‍රය නැත්නම් විචල්්‍ය චුම්බක ක්ෂේත්‍රය ඒක දඟරේ හරහා යනකොට පුඩුව තුල චුම්බක ක්ෂේත්‍රය වෙනස් වෙනවා. ඒකට ද්විතීයික දඟරේ නැත්නම් මෙන්න මේ පුඩුව කැමති නෑ. ඒ හින්දා ඒකේ අර බාහිරින් ඇතිවන බලපෑම නැති කරන්න ධාරාවක් ප්‍රේරණය වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ පැත්තෙන් එළියට එනවා අවුට්පුට් එක විදිහට එනවා ප්‍රත්‍යාවර්ත ධාරාවක්. අන්න ඕක තමා පරිණාමකවල වෙන්නේ. හරි? හැබැයි ඒකේ අගය තීරණය කරන්නේ මෙන්න මේ දඟරවල තියෙන පොටවල් ප්‍රමාණය, පොටවල් අතර අනුපාතය අනුව වෝල්ටේජය වැඩි වෙනවද අඩු වෙනවද කියන එක තීරණය වෙනවා. වැඩි වෙනවද අඩු වෙනවද කියන එක තීරණය වෙනවා. හරි? ලියන්න මෙහෙම. ලියන්න මේ විදිහට. ප්‍රාථමික දඟරය හරහා V1 ප්‍රත්‍යාවර්ත වෝල්ට් පාදුන් ප්‍රාථමික දඟරය තුලින් යන ප්‍රාථමික දඟරය තුලින් ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගලයි. ප්‍රාථමික දඟරය තුලින් ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගලයි. ප්‍රාථමික දඟරය තුලින් ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගලයි. එවිට යකඩ මාධ්‍ය පුරාම මේ හැමතැනම ඇති වෙනවා. මේ දඟරේ හරහා ඔක්කොම බල රේඛා යන්නේ එළියටත් යනවා. ශ්‍රාවය එළියට කාන්දුත් වෙනවා. හරි? එයන මේ විට යකඩ මාධ්‍ය පුරා ප්‍රත්‍යාවර්ත විචලනය වන යකඩ මාධ්‍ය පුරා ප්‍රත්‍යාවර්ත විචලනය වන චුම්බක ශ්‍රාවයක් ඇතිවන අතර මෙම ශ්‍රාවය ද්විතීයිකය හරහාද පවතී. මෙම ශ්‍රාවය ද්විතීයිකය හරහාද පවතී. මෙවිට ද්විතීයිකය හරහාද V2 විද්‍යුත්කාමක බලයක් මෙවිට ද්විතීයිකය හරහාද V2 විද්‍යුත්කාමක බලයක් ප්‍රේරණය වේ. විද්‍යුත්කාමක බලයක් ප්‍රේරණය වේ. හරි. එතකොට පුතේ අපි දන්නවා මෙන්න මේ විද්‍යුත්කාමක බලය හැම වෙලේම ප්‍රේරණය වෙන්නේ බාහිරින් ඇති කරන බලපෑම නැති වෙන විදිහට. ඒකට පටහැනි වෙන විදිහට. ඒ හින්දා
V1 හා V2 අතර අංශක 180ක කලා වෙනසක් තියෙනවා. phi කලා වෙනසක් තියෙනවා. අංශක 180ක කලා වෙනසක්. එහෙම නැත්නම් phi කලා වෙනසක් තියෙනවා. හරි ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම. ඊළඟ ඡේදයෙන්. මෙහිදී ද්විතීකයේ විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වන්නේ ශ්‍රාවය වෙනස් වීමට පටහැනිව බැවින් දඟ ලබා දෙන වෝල්ටීයතාවය වරහන් ඇතුළේ V1 දඟරයට ලබා දෙන වෝල්ටීයතාවය වරහන් ඇතුළේ V1 හා ප්‍රේරිත වෝල්ටීයතාවය වරහන් ඇතුළේ V2 අතර phi කලා වෙනසක් ඇත. හරි එතකොට මේ පරිණාමකයක පරිපත සංකේතය අපි මේක ඍජුකරණයේදීත් කතා කරා මෙන්න මේ විදිහට තියෙනවා. ප්‍රාථමික දඟරය මේ විදිහට නිරූපණය කරනවා. මෙන්න V1 ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාව මේ විදිහට නිරූපණය කරන්නේ. මේ යකඩ මාධ්‍ය මේ විදිහට නිරූපණය කරනවා. ආස්තරණය කරන ලද මාධ්‍ය ඔය විදිහට නිරූපණය කරනවා. ඔය විදිහ. හරි. ආස්තරණය කරන ලද මාධ්‍ය ඔය විදිහට නිරූපණය කරනවා. මේ හරහා තියෙන වෝල්ටීයතාවය V2යි. නම් මේකේ උඩු ගණන n1යි මේකේ උඩු ගණන n2යි. ඔය විදිහට. හරි. මේ තුලින් අපි හිතමු I1 ධාරාවක් යනවා කියලා. I1 ධාරාවක් යනකොට ධාරාව යන්නේ මේ පැත්තට, ශ්‍රාවය මෙහෙට. මෙහෙන් ශ්‍රාවය මෙහෙට. ඒක නැති කරන්න මෙහෙන් ශ්‍රාවය ඇති කරනවා මේ පැත්ත. අපි හිතමු I2 ධාරාවක් මේක යනවා. ඔය විදිහට I2 ධාරාවක් යනවා. හරි. I2 ධාරාවක් යනවා. මේක ධාරාව යන්නේ මෙහෙම. ශ්‍රාවය මේ පැත්තට ඒක නැති කරන්න මෙයාගේ තේ පැත්තටම ධාරාව ප්‍රේරණය වෙන ධාරාව මෙහෙම යනවා. හරි. යන්න පරිණාමකයක පරිපත සංකේතය කියලා ලියා ගන්න. පරිණාමකයක පරිපත සංකේතය. ඇඳ ගන්න ඕක. ඕක ඇඳ ගන්න. පරිණාමකයක් ගත්තම පරිණාමකයේ කාර්යක්ෂමතාවය කියන්නේ output power එක ප්‍රතිදාන ක්ෂමතාවය බෙදනවා ප්‍රදාන ක්ෂමතාවය ඒක වැඩි කරනවා C. හරි. මේකනේ කාර්යක්ෂමතාවය කියන්නේ. කාර්යක්ෂමතාවය ඊටා P out බෙදීම P in. ඒක අපි දන්නවා කොහොමද. යාන්ත්‍ර විද්‍යාවෙත් අපි මේක ඉගෙනගෙන තියෙනවා. ඔය විදිහට. හරි. ලියන්න මෙහෙම පරිණාමකයක කාර්යක්ෂමතාවය කියලා මාතෘකාවක් ලියා ගන්න. පරිණාමකයක කාර්යක්ෂමතාවය
පරිණාමකයක කාර්යක්ෂමතාවය. ඒ කරලා ලියන්න කාර්යක්ෂමතාවය කියන්නේ ප්‍රතිදාන ක්ෂමතාවය බෙදෙනවා ප්‍රධාන ක්ෂමතාවයෙන් ඒක වැඩි කරනවා 100ෙන්. ප්‍රතිදාන ක්ෂමතාවය බෙදෙනවා ප්‍රධාන ක්ෂමතාවයෙන් ඒක වැඩි කරනවා 100ෙන්. හරි. ඊට සමානයි P out බෙදීම P in වැඩි කිරීම 100. ලියා ගන්න එහෙම. එතකොට මෙන්න මේ පරිපූර්ණ පරිණාමකයක් ගත්තම කාර්යක්ෂමතාවය 100%යි. පරිපූර්ණ පරිණාමකයක් සලකපුවාම පුතේ පරිණාමකයක ඊට පරිපූර්ණ පරිණාමකයේ කාර්යක්ෂමතාවය 100%යි. එහෙනම් මෙතනින් එනවා 100% සමාන වෙනවා P out බෙදීම P in වැඩි කිරීම 100. එහෙනම් P in සමාන වෙනවා P out වලට. ඔය විදිහට. හරි ලියන්න. සාමාන්‍ය ඇත්තටම කාර්යක්ෂමතාවය 100ට ආසන්නයේ තමයි ට්‍රාන්ස්ෆෝමර් වල තියෙන්නේ. එහෙම නැත්නම් ට්‍රාන්ස්ෆෝමර් දැන් රටක විදුලි පද්ධතිය ගත්තම ට්‍රාන්ස්ෆෝමර් අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. කාර්යක්ෂමතාවයේ 95ක් වුණත් අතිවිශාල ශක්ති ප්‍රමාණයක් හානි වෙනවා. ගිගා වොට් වලින් හානි වෙන්නේ තත්පරයකදී. ශක්තිය. හරි. ගිගා වොට් වලින් හානි වෙන්න පුළුවන්. අතිවිශාල ප්‍රමාණයක් හානි වෙනවා. ඒ හින්දා සාමාන්‍ය පරිණාමක ගෙන්නනකොට ඉතා හොඳ තත්ත්වය. දැන් ඔය ජර්මන් වල එහෙම හදන පරිණාමක ට්‍රාන්ස්ෆෝමර් ඉතා හොඳ තත්ත්වයේ තියෙන්නේ. ඒ වගේ ඒවා තමයි ගෙන්නන්නේ ගොඩක් දුරට. හරි. එහෙම නැත්නම් 100ට එකක වෙනසක් තිබ්බ ශක්ති හානිය අතිවිශාල වෙන්න පුළුවන් රටක විදුලි පරිභෝජනය ගැන සලකනකොට. හරි. ඒ හින්දා ගොඩක් දුරට කාර්යක්ෂමතාවය 99 100 අතර අනිවාර්යයෙන්ම පිහිටනවා වඩා හොඳ පරිණාමකවල. හරි ලියන්න පරිපූර්ණ පරිණාමකයක ශක්ති හානියක් නැහැ. කාර්යක්ෂමතාවයේ 100%යි. හරි. එහෙනම් කාර්යක්ෂමතාවයේ 100% කියන්නේ P in සමාන නම් P out වලට. මොකක්ද P in කියලා කියන්නේ? V1 I1 සමානයි V2 I2. එහෙනම් අපිට ගන්න පුළුවන් V1 බෙදීම V2 සමාන වෙනවා I2 බෙදීම I1ට. යන V1 බෙදීම V2 සමානයි I2 බෙදීම I1. ඔය විදිහට ගන්න පුළුවන්. හරි. ඒත් එක්කම පුතේ තවද පරිණාමකයක විභව අන්තර අතර අනුපාතය පොටවල් අතර අනුපාතයට සමාන වෙනවා. විභව අන්තර අතර අනුපාතය සමාන වෙනවා පොටවල් අතර අනුපාතයට.
විභවාන්තර අතර අනුපාතය v1 බෙදීම v2. පොටවල් අතර අනුපාතය n1 බෙදීම n2. ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. ලියා ගන්න එකත් ඉතා වැදගත් කරුණක්. ලියා ගන්න. තවද පරිණාමකයක ලියන්න. තවද පරිණාමකයක විභව අන්තර අතර අනුපාතය පුතේ සමාන වෙනවා පොටවල් අතර අනුපාතයට. v1 බෙදීම v2 සමානයි n1 බෙදීම n2 කියලා අපිට ගන්න පුළුවන්. හරි. ඕක ප්‍රධාන සම්බන්ධතා දෙක. ධාරාව ප්‍රතිලෝමව පොටවල් ගණන අනුලෝමව විභව අන්තරයට සමානුපාතික වෙන්නේ. දැන් ඔය විදිහට සලකපුවම ඔය පොටවල් අතර අනුපාතය සලකපුවම ට්‍රාන්ස්ෆෝර්ම වර්ග දෙකක් තියෙනවා. ට්‍රාන්ස්ෆෝර්ම වර්ග දෙකක් තියෙනවා. හරි. එකක් තමා අවකර ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝර්ම. අනිත් එක තමා අධිකර ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝර්ම. ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝර්ම. අවකර කියලා කියන්නේ වෝල්ටීයතාවය අඩුයි. V2 අඩුයි V1ට වඩා. V2 අඩුයි V1ට වඩා. එහෙනම් n2ත් අඩුයි. ඒ අනුලෝමෝනේ සමානුපාතික වෙන්නේ. මේ ධාරාව I2 වැඩි I1ට වඩා. අවකර කියලා කියන්නේ වැඩි ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් අඩු ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් බවට පත් කරන ට්‍රාන්ස්ෆෝර්මර්. ගමේ හන්දියේ තියෙන ට්‍රාන්ස්ෆෝර්මරේ වෝල්ට් 33000 11000ට ගේන ට්‍රාන්ස්ෆෝර්මර් තියෙනවා. 11000 230ට ගේන ට්‍රාන්ස්ෆෝර්මර් තියෙනවා. ඒ විදිහට වෝල්ටීයතාවය අඩු කර කර තමාගේ විදුලි බලාගාරයේ ඉඳන් අධික වෝල්ටීයතාවයක් යටතේ එනවා. ඊට පස්සේ ඒවා ක්‍රමක්‍රමයෙන් ට්‍රාන්ස්ෆෝර්මර් මගින් අඩු කරලා දෙනවා. ඒවා කරන්නේ අවකර පරිණාමක මගින්. නැත්තම් වෝල්ට් 33000 ගෙදරට දුන්නොත් එහෙම හිතා ගන්න පුළුවන් වෙන දේ. හරි. අධිකර පරිණාමකවල V2 විශාලයි. අඩු ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයක් වැඩි කරලා දෙනවා. එහෙනම් පොටවල් ගන්න තමයි ඔක තීරණය කරන්නේ. n2 විශාලයි n1ට වඩා. ඒතකොට I2 කුඩායි මේ විදිහට. I2 කුඩායි I1ට වඩා. හරි. එහෙනම් පරිණාමක වර්ග දෙකයි අවකර පරිණාමක අධිකර පරිණාමක ඔය විදිහට. හරි. ලියන්න මෙහෙම පරිණාමක වර්ග දෙකකි අංක 1 අවකර පරිණාමක අංක 1 අවකර පරිණාමක අවකර පරිණාමක හරි. ලියන්න මෙහෙම වැඩි ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයක් අඩු ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයක් බවට පත් කරයි. අඩු ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයක් බවට පත් කරයි. මෙහි ද්විතීකයේ පොටවල් ගණන ප්‍රාථමිකයට වඩා වැඩිය ද්විතීකයේ පොටවල් ගණන
ප්‍රාථමිකයට වඩා වැඩිය. පොටවල් ගණන ප්‍රාථමිකයට වඩා අඩුයි. වැඩිය නෙවෙයි. ද්විතීයිකයේ පොටවල් ගණන මේ ද්විතීයිකයේ පොටවල් ගණන ප්‍රාථමිකයට වඩා අඩුය. ද්විතීයිකයේ ධාරාව ප්‍රාථමිකයට වඩා වැඩිය. ද්විතීයිකයේ ධාරාව ප්‍රාථමිකයට වඩා වැඩිය. හරි. එතන ලියා ගන්න මේ ටික. V2 කුඩායි, N2 කුඩායි, I2 විශාලයි. ලියා ගන්න. හරියට අපි යනවා අධිකර පරිණාමක වලට. කියන්නේ ඊළඟට අධිකර පරිණාමක step up transformer. අධිකර පරිණාමක. හරි. මොකද කරන්නේ? අඩු වෝල්ටීයතාවයක් වැඩි වෝල්ටීයතාවයක් බවට පත් කරනවා. ලියන්න. අඩු ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් අඩු ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් අඩු ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් වැඩි ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් බවට පත් කරයි. වැඩි ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් බවට පත් කරයි. මෙහි ද්විතීයිකයේ පොටවල් ගණන මෙතන එන්න එකනේ. ද්විතීයිකයේ පොටවල් ගණන මෙහි ද්විතීයිකයේ පොටවල් ගණන ප්‍රාථමිකයේ පොටවල් ගණනට වඩා වැඩිය. ප්‍රාථමිකයේ පොටවල් ගණනට වඩා වැඩිය. ද්විතීයිකයේ ධාරාව ප්‍රාථමිකයේ ධාරාවට වඩා අඩුය. ද්විතීයිකයේ ධාරාව ප්‍රාථමිකයේ ධාරාවට වඩා අඩුය. හරි? ලියා ගන්න. ලියා ගන්න ඔය ටික. මේ පරිණාමකවල ශක්ති හානි වන ක්‍රම ගැන කතා කරන්න යන්නේ. ශක්ති හානි වන ක්‍රම. ප්‍රධාන වශයෙන් තියෙනවා ක්‍රම 4ක්. හරි? මේ චුම්බක ශ්‍රාව රේඛා නැත්නම් මේ ධාරාව නිතර දිශා වෙනස් කර යකඩ මාධ්‍ය තුල ගමන් කිරීම නිසා ධාරා සුළි ඇති වෙනවා. ඒ ධාරා සුළි ඇති වෙනවා. ධාරා සුළි මගින් ශක්තිය හානි වෙනවා. ධාරා සුළි මගින් ශක්තිය හානි වෙනවා. මෙන්න මේවා අපි හඳුන්වනවා සුළි ධාරා කියලා. සුළි ධාරා කියලා. ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රය නිසා යකඩ මාධ්‍ය තුල ධාරාවන් ප්‍රේරණය වෙනවා. ධාරා සුළි ඇති වෙනවා. අපි ඒවා හඳුන්වනවා සුළි ධාරා කියලා.
එතකොට මේ සුලි ධාරා පවතින අඛණ්ඩ මාධ්‍යයක් ඕන. අඛණ්ඩ මාධ්‍යයක් ඕන. අන්න ඒ අඛණ්ඩ මාධ්‍ය ඇති වෙන වළක්වන්න තමා තීරු වලට වෙන් කරලා තියෙන්නේ. ඒකට අපි කියනවා ආස්තරණය කරන ලද. එහෙම නැත්නම් ආවරිත මාධ්‍යයක් කියලා. ආස්තරණය කරන ලද. තීරු වලට වෙන් කරපු තහඩු වගේ භාවිතා කරන්න. එහෙම නැත්නම් ආවරිත මාධ්‍යයක් කියලා කියනවා. ආස්තරණය කරන ලද මාධ්‍යයක් ආවරිත මාධ්‍යයක් කියලා කියනවා. හරි. එහෙනම් මාත්‍රිකාව ලියා ගන්න පරිණාමකයක ශක්ති හානිය. ඔන්න පළවෙනි ක්‍රමය අපි කියලා දුන්නා. ඊළඟ ඉතුරු කොටස් තුනත් අපි කතා කරමු. ලියන්න මාත්‍රිකාව පරිණාමකයක ශක්ති හානිය. පරිණාමකයක ශක්ති හානිය. ලියන්න ඒ යටතේ පරිණාමකයක ශක්තිය හානි වන පරිණාමකයක ශක්තිය හානි වන ක්‍රම හතරකි. ක්‍රම හතරකි. अंक 1 सुली धारा अंक 1 सुली धारा हरे ලියන්න මෙහෙම ලියන්න යටතේ චුම්බක ශ්‍රාවය වෙනස් වීම නිසා මෘදු යකඩ මාධ්‍ය තුල කුඩා ධාරා ප්‍රේරණය වේ. කුඩා ධාරා ප්‍රේරණය වේ. මේවා සුලි ධාරා ලෙස හැඳින්වේ. සුලි ධාරා ලෙස හැඳින්වේ. හරි. එතකොට මේ සුලි ධාරා ඇතුණා වෙන්නේ පුතේ දැන් ධාරාවක් ගලනකොට අපි දන්නවා ඒ ධාරාවේ ප්‍රමාණය ධාරාවේ අගය වැඩි වෙන්න රත් වීමත් වැඩි. I වර්ගයේ R ශීඝ්‍රතාවයකින් තාපය හානි වෙනවා. ඒතර ඒ සුලි ධාරා නිසා මාධ්‍ය රත් වෙනවා. ඒ රත් වීමෙන් තාපය ලෙස ශක්තිය හානි වෙනවා. එහෙනම් සුලි ධාරා නැති කරන්න අපි ආස්තරණය කරන ලද එහෙම නැත්නම් ආවරිත මාධ්‍යයක් භාවිතා කරනවා. ලියන්න ඊළඟ පේලියේ සුලි ධාරා යටතේම ලියන්න. මේ නිසා මාධ්‍ය රත් වී මේ නිසා මාධ්‍ය රත් වී ශක්තිය හානි වේ. ශක්තිය හානි වේ. ශක්තිය හානි වේ. ලියන්න මෙහෙම සුලි ධාරා ඇතිවීමට අඛණ්ඩ මාධ්‍යයක් අවශ්‍ය වේ. සුලි ධාරා ඇතිවීමට අඛණ්ඩ මාධ්‍යයක් අවශ්‍ය වේ. හරි. යකඩ මාධ්‍ය ආස්තරණය කිරීමෙන් සුලි ධාරා ඇතිවීමට අඛණ්ඩ මාධ්‍යයක් අවශ්‍ය වේ. යකඩ මාධ්‍ය ආස්තරණය කිරීමෙන් සුලි ධාරා ඇතිවීම
අවම කරගත හැක. අවම කරගත හැක. අවම කරගත හැක. හරි. ඊළඟට පුතේ දඟර ප්‍රාථමික හා ද්විතීයික දඟරවල ධාරාව ගැලීම නිසා ශක්තිය හානි වෙනවා. ඒ ශක්තිය අපි හඳුන්වනවා ධාරාව ගැලීම නිසා හානි වන ශක්තිය අපි හඳුන්වනවා ජූල් තාපනය කියලා. ජූල් තාපනය කියලා. හරි ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම. අංක 2 ජූල් තාපනය. ජූල් තාපනය. ජූල් තාපනය. ඒ අර්ථය ලියන්න. දඟරවල ඇති ප්‍රතිරෝධය නිසා දඟරවල ඇති ප්‍රතිරෝධය නිසා ශක්තිය හානි වේ. දඟරවල ඇති ප්‍රතිරෝධය නිසා මෙහෙම ලියන්නකෝ. දඟරවල ඇති ප්‍රතිරෝධය නිසා ඒවා රත්වේ එමගින් ශක්තිය හානි වේ. එමගින් ශක්තිය හානි වේ. හරි. ඊළඟට පුතේ ඔය ප්‍රත්‍යාවර්ත ධාරාව අඩු වෙනවා වැඩි වෙනවා. චුම්බක ක්ෂේත්‍රය දිශාව නිතර නිතර මාරු වෙනවා අඩු වැඩි වෙනවා චුම්බකත්වයේ ඇති වෙනවා නැති වෙනවා. ඒකට අපි කියනවා චුම්බකිත විචුම්බකිත තත්වයට පත් වෙනවා කියලා. චුම්බකත්වයේ ඇතිවීම චුම්බකිත නැතිවීම විචුම්බකිත තත්වයට පත් වෙනවා. එතකොට ඇතිවන අභ්‍යන්තර ඝර්ෂණ බල මැඩ පවත්වන්නත් ශක්තිය හානි වෙනවා. හරි? ඒවා අපි හඳුන්වනවා මන්දායන හානිය කියලා. මේ ශක්ති හානිය අපි හඳුන්වනවා මන්දායන හානිය කියලා. ඒ ඇතිවන ශක්ති හානිය අපි හඳුන්වනවා මන්දායන හානිය. මන්දායන හානිය. හරි. ලියන්න තුන්වෙනි අවස්ථාව මන්දායන හානිය. අපි කියනවා මන්දායන වක්‍ර ඇති වෙනවා කියලා. ලියන්න මන්දායන හානිය. ලියන්න ඒ යටතේ මෘදු යකඩ මාධ්‍යයේ චුම්බක ක්ෂේත්‍රය මෘදු යකඩ මාධ්‍යයේ චුම්බක ක්ෂේත්‍රය මෘදු යකඩ මාධ්‍යයේ චුම්බක ක්ෂේත්‍රය සෑම විටම චුම්බකිත හා විචුම්බකිත චුම්බකිත හා විචුම්බකිත චුම්බකිත හා විචුම්බකිත තත්වයට පත්වීම නිසා තත්වයට පත්වීම නිසා තත්වයට පත්වීම නිසා අභ්‍යන්තර ඝර්ෂණ බල මැඩ පැවැත්වීමට අභ්‍යන්තර ඝර්ෂණ බල මැඩ පැවැත්වීමට ශක්තිය වැය වේ. අභ්‍යන්තර ඝර්ෂණ බල මැඩ පැවැත්වීමට ශක්තිය වැය වේ. හරි? ඊළඟට බලන්න. දැන් ප්‍රාථමික දඟරේ මෙහෙම තියෙනවා. ද්විතීයික දඟරේ මෙහෙම තියෙනවා. ප්‍රාථමිකයෙන්
අපි හිතමු චුම්බක ශ්‍රාව රේඛා මේ විදිහට යනවා. හැබැයි මේ චුම්බක ශ්‍රාව රේඛා හැම එකක්ම ද්විතීයිකය හරහා යන්නේ නැහැ. මේ හැම එකක්ම ද්විතීයිකය හරහා යන්නේ නැහැ. මේකට අපි කියනවා ශ්‍රාවයේ කාන්දු වෙනවා කියලා. ශ්‍රාවය චුම්බක බල රේඛා ඩඟරයෙන් පිටින් පවතිනවා කියලා කියන්නේ එතනත් ඉතින් ශක්ති හානියක්. මේක අපි හඳුන්වනවා ශ්‍රාව කාන්දුව කියලා. හරි? ශ්‍රාව කාන්දුව කියලා. ලියන්න මෙහෙම. හතරවෙනි ශක්තිය හානි වන ක්‍රමය ශ්‍රාව කාන්දුව. බල රේඛා චුම්බක රේඛා සම්පූර්ණයෙන්ම ද්විතීයිකය යන්නේ නැහැ. ඒ හින්දා තමයි ඔක මෙහෙම ඔතන්නේ වටේට. ශ්‍රාව කාන්දුව අවම කරගන්න. හරි පොඩිවට ඔතන්නේ නැහැ ටිකක් වැඩි පළලකින් යුතුව ඔහොම ඔතනවා. එතකොට ශ්‍රාව කාන්දුව අඩු වෙනවා. ඒ වර්ගඵලය වැඩිනේ. හරි ආස්තරණය කරන්නේ සුලි ධාරාවම කරගන්න ශ්‍රාව කාන්දුව අවම කරගන්න මේක ඔතනවා ඔය විදියට. හරි ලියන්න මෙහෙම ශ්‍රාව කාන්දුව කියලා ලියලා හතරවෙනි එක ශ්‍රාව කාන්දුව යටතේ ලියන්න. ප්‍රාථමිකයේ ඇතිවන චුම්බක ශ්‍රාව රේඛා සම්පූර්ණයෙන්ම ද්විතීයිකය හරහා ගමන් නොකිරීම නිසා ශ්‍රාවය කාන්දුවේ ද්විතීයිකය හරහා ගමන් නොකිරීම නිසා ශ්‍රාවය කාන්දු වේ. හරි මෙවිට ශක්තිය හානි වේ. මෙය අවම කර ගැනීමට යකඩ මාධ්‍යයක කම්බිය ඔතනු ලැබේ. හරි ඔය ක්‍රමවලට තමා පුතේ ශක්තිය හානි වෙන්නේ. ඒතර ට්‍රාන්ස්ෆෝමර් හදනකොට ඔය ට්‍රාන්ස්ෆෝමරයට දාන ඔයිල් වගේක් ඔන්න ඔය ශක්ති හානි වන ශක්තිය අවම කරගන්න සහ ඒ තුලින් ට්‍රාන්ස්ෆෝමරයට සිදුවන හානිය අවම කරගන්න ට්‍රාන්ස්ෆෝමර් ඔයිල් පරිණාමක තෙල් භාවිතා කරනවා. ඒතර මේ පරිණාමක තෙල් වල විශිෂ්ටතාවධාරිතාව අධික අගයක් වෙන්න ඕන. මොකද ඒක භාවිතා කරන්නේ උෂ්ණත්වය කන්ට්‍රෝල් කරන්න. අපි දන්නවා අධික ශක්තියක් ඔය තුල ඇති වෙනවා. ඔය තුලට එනවා පරිණාමකයේ තුල. ඒතකොට පොඩි ප්‍රමාණයකින් හරි ඔක්කොම අධික ශක්තියක් එන නිසා අන්තිමේදී ලොකු තාපයක් ඔගේ උත්පාදනය වෙනවා. ඒකෙන් පරිණාමකයට සිදුවන හානිය වළක්වන්න විශිෂ්ටතාවධාරිතාව අධික ඔයිල් එකක ওই පරිණාමකයේ ගිල්වලා තියෙනවා. ඒ කියන්නේ ඒකේ අභ්‍යන්තරයේ තමයි ඔයිල් එක තියෙන්නේ. නැත්නම් එළියේ තියෙන පරිණාමකයේ කෙලිම ගිල්ලන්නේ නැහැ. හරි? ඔයිල් එකක ඕක ගිල්ලලා තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ ඔයිල් වල තියෙන විශේෂ ලක්ෂණයක් වෙන්න ඕන. උෂ්ණත්වය උරාගෙන තාපය උරාගෙන මේ ඔයිල් වල තියෙන විශේෂ ලක්ෂණය තමයි තාපය උරාගෙන තමන් පොඩ්ඩයි උෂ්ණත්වය වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩිපුර වැඩි වෙන්න දෙන්නේ නැහැ. හරි? විශිෂ්ට තාපධාරිතාව අධික වෙන්න ඕන. හරි. ඊට පස්සේ බලන්න. ඔන්න දැන් ඔයිල් එක රත් වෙලා ටික වෙලාවකින් ඔයිල් එක නටන්න පටන් ගන්නවා. තාපාංකයට ඇවිල්ලා. එහෙම වුණොත් ඒකත් සුදුසු නැහැ. ඒ හින්දා තාපාංකයත්
ඉහළ අගයක් වෙන්න ඕන. අනිත් වැදගත්ම කරුණ තමා විද්‍යුත් පරිවාරක වෙන්න ඕන. එහෙම නැත්නම් ෂෝට් වෙනවා ට්‍රාන්ස්ෆෝමර් එක. විද්‍යුත් සන්නායක වෙන්න බෑ, ධාරාව ගලන්න බෑ ඒ ඔයිල් එක තුලින්. එහෙනම් පුතේ මතක තියාගන්න ට්‍රාන්ස්ෆෝමර් ඔයිල් වලට තියෙන ඕන ලක්ෂණ විද්‍යුත් පරිවාරක වෙන්න ඕන, විශිෂ්ට තාපධාරිතා අධික වෙන්න ඕන, තාපාංකයේ ඉහළ අගයක් වෙන්න ඕන. අපි ඒ විස්තරෙත් ලියාගමු. ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම. මෙම ශක්ති හානිය අවම කිරීමට පරිණාමකවල බාහිර ලෝහ ආවරණයත් අවකාශයත් අතර බාහිර ලෝහ ආවරණයත් මාධ්‍යත් අතර කියලා ලියමු. මාධ්‍යත් අතර බාහිර ලෝහ ආවරණයත් මාධ්‍යත් අතර අවකාශය තෙල් වලින් පුරවා සිසිලනය කරනු ලැබේ. මෙම පරිණාමක තෙල්වල පහත ලක්ෂණ තිබිය යුතුය. අංක 1 විද්‍යුත් පරිවාරක බව. ඊළඟට අංක 2 විශිෂ්ට තාපධාරිතාව අධික වීම. විද්‍යුත් පරිවාරක බව අංක 2 විශිෂ්ට තාපධාරිතාව අධික වීම. අංක 3 ඉහළ තාපාංකය. එතකොට ඔන්නවා තමයි පුතේ පරිණාමක සම්බන්ධව සම්පූර්ණ සිද්ධාන්ත කොටස්. හරි. එතනින් එහාට පරිණාමක සිද්ධාන්ත අවසන් වෙනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ චුම්බක ශේෂ්ඨවල භ්‍රමණය වන ඍජු කෝණාශ්‍රාකාර දඟරයක්. ඒ කියන්නේ ඩයිනමෝ ගැන අපිට කතා කරන්න තියෙනවා. හරි. නම් ඔතනින් පරිණාමක සිද්ධාන්ත ඉවරයි.